බොහොම ස්තුතියි හසුන් ගන්න. මම ඔබගේ ප්‍රධාන පාලකතුමා සහ මේ වැඩිමහල් මණ්ඩලයටත් ස්තුතිවන්ත වෙනවා. ඔබ සෑම දිනකටත් ස්තුතිවන්ත වෙනවා මට දුන්නා මේ ඊට ප්‍රස්තාව නිසා. මක් නිසාද මම ඔබගේ පාලකතුමාට බොහෝසේ ගෞරව කරනවා. ඔහු දෙවියන් වහන්සේ පාවිච්චි කර බොහෝ සමූහයට එනම් දේව වචනේ බෙදා දෙමින් ඔවුන් එකින් එක්කෙනාව යේසුස් වහන්සේගේ ඊමට පිළියෙල කරන නිසා. අද දින මා කතා කරන්න යන්නේ මොකද මට පෙනෙනා ලොකුම අවශ්‍යතාවයක් තියෙනවා. ඒ අවශ්‍යතාවය නම් දැන් ඔබ සෑම දෙනෙක්ම වාගේ කිතුණුවන් සිටිනවා. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ නාමය දරා ගන්නවා. නමුත් මම අවුරුදු 70ක් සේවය කරලා තියෙනවා. හොඳද? දැන් මම අවුරුදු 86යි 70ක් සේවය කළා. ඉතින් මම සෙනගත් එක්කයි දෙවියන් වහන්සේගේ සභාවත් එක්කයි මේ 70 අවුරුද්දේ ගැවසුනේ. මට පෙනී ගිහිලා තිබෙනවා මං උගක් සභාවල් තැනුවා, බයිබල් විද්‍යාලයක් තැනුවා. ඒ ඔක්කොම කළත් මට පේනවා අපි කිතුණුවන්ට ලොකු එනම් මහත් වූ ප්‍රේලිකාවක්ව තිබෙනවා. මොකද්ද? තමන් යාඥා කරනවා, තමන් ඉල්ලනවා. නමුත් අවුරුදු ගණනාවක් තමන්ට මුකුත් ලැබෙන්නේ නැහැ. සමහර ඇටි එක පාට ලැබෙනවා. ඉතින් ඒක වෙන්නේ පුද්ගලික. තමන්ටගේ ජීවිතේ තමන්ට ජය ගන්න බෑ. තමන් පරාජය වෙනවා. හැමදාම වාගේම තමන් පශ්චාත්තාප වෙනවා, පාපේ කියා දෙනවා, ඒ සමහව ඉල්ලනවා. නමුත් අනිත් සතියේ ආයිත් ඒ පාපේටම වැටෙනවා. මේක සතිපතා යන්නව දෙයක් බැවින් ලොකු ප්‍රහේලිකාවක්. දැන් තමන්ගේ ව්‍යාපාරේ නැත්තම් රැකියාවේ තමන්ට තියෙන ප්‍රශ්නයක්. ආර්ථිකෙන් දියුණුවක් නැහැ. මුදලින් දියුණුවක් නැහැ. යාඥා කරනවා පිළිතුරක් නැහැ. එතකොට එහෙම නැත්තම් තමන්ට තියෙන පෞල් ප්‍රශ්නයක්. එක්ක භාර්යාව නැත්තම් පුරුෂයා අතරේ නිතරම දන්නවාද වියවුල්. දරුවෝ සීසීකඩේ යනවා. යාඥා කරනවා පිළිතුරක් නැහැ. එතකොට තමන් බොහෝ කලකිරෙනවා. ඉරිදට ආවහම බොහොම ප්‍රීතියෙන් මේ ස්ථානයේ දේව අභිමුඛයේ ඉඳලා දැන් අද ගිහිල්ලා සමුද පටන් ගත්තාම ආයිත් පරාජය වෙනවා. පෙළහීන වෙනවා. වැටෙනවා. තමන් හිතනවා මේකේ පරමාර්ථය මොකක්ද? මට බෑ හැමදාම ගිහිල්ලා පල්ලියේ ඉන්න. නමුත් පල්ලියට ඒම ඉතා අවශ්‍යයි. මේ ප්‍රශ්න වලින් ජයගන්නේ කොහොමද? මම හිතුනේ කුණේ ඒක නිසයි. මේ ජයක් නැත්තම් මට වැඩක් නැහැ. හොඳද? මම නිතරම කිව්වේ පාස්ටර් එරික් මාව හොඳට දන්නවා. අපි තැවුවා ගිය අවුරුද්දේ පාලකවරුන් සහ භාර්යාවන්ට සමුළුවක් දවස් දෙකක්. මම ඔවුන්ට කතා කළා කෙලින්. මොකද මම හිතුවා අවංකව යම් දෙයක් කීවොත් දේව වචනේ අපි ප්‍රකාශ කළොත් ඒකේ ඵල තියෙනවා. එම නිසා මේ උදෑසන මම ඔබට පැහැදිලි කරන්න යන්නේ. දැනනද ඔබ දැන් මෙතන බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා, සන්තෝෂෙන් ඉන්නවා. ඇයි දේව අභිමුඛයේ තියෙනවා. මෙතනින් එළියට ගියාම තමන්ගේ පුද්ගලික ජීවිතයට ගියාම නැත්තම් තමන්ගේ පෞල් ජීවිතයට නැත්තම් තමන්ගේ කාර්යාලයට නැත්තම් තමන්ගේ සේවයට තමන් අදහිරි වෙනවා. මේක ඇත්ත නේද? පිළිතුරු නැහැ. මම කියන්නම් මේකට හේතුව. තමන්ගේ ජීවිතේ තමන් දෙවියන් වහන්සේ ගැන දන්නවා. දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ යේසුස් වහන්සේ ගැන දන්නවා. උන්වහන්සේ මෙලොවට ආවේ මන්ද කියා හොඳටම දන්නවා. මනුෂ්‍යයන්ව පාපෙන් ගලවන්නට කියලා. ඊට පසු දන්නවා උන්වහන්සේ තමන්ගේ පාපය උදෙසා ඒ වන්දිය ඒ මිලේ පාපේ කුලියනම් මරණේ උන්වහන්සේ වින්දා.
උන්වහන්සේගේ නොවේහෙස වෙන්නව බරුසුරුනව සියල්ලනි මා වෙතට වරෙලා මම නුඹලාට සහනය දෙන්නෙමි. ආවා. එවෙලට සහනයක් ලැබුවා. ඉන් පසු තමන් නිතරම කල්පනා කරන්නේ තමන් ඉගෙන ගත්තදී. මේ ඔක්කොම ස්වභාවික මොලෙන් ස්වභාවික ඥාණින් දන්නේ. නමුත් නැවත උපාද වෙනවා කියන්නේ එක්වරක් තමන් ඉපදුනා අම්මටයි තාත්තටයි. නැවත උපාද වෙනවා කියන්නේ දෙවියන් වහන්සේගේ බීජෙන් නව ජීවයක් අට ගන්න ඕන. මොකක්ද ඒ ජීවය? ක්‍රිස්තුස් වහන්සේ තමන් තුළ බිහි වෙන්න ඕන. මෙන්න මෙතනයි මට පෙනුනේ ප්‍රහේලිකාව. හුඟ දෙනෙක් ගැලුම්කාරය ගැන දන්නවා. හුඟ දෙනෙක් දේව වචනය ගැන දන්නවා. හුඟ දෙනෙක් ඔක්කොම දේව ධර්මයේ තිබෙනව ප්‍රතිපත්ති අනුගමනය කරනවා. නමුත් බෑ. ඇද වැටෙනවා. මේක දැන් වෙච්ච දෙයක් නෙමෙයි. හොඳ 6000ක් විතර පොරොන්දු දෙවියන් වහන්සේ දීලා තියෙනවා පරණ කිවිසුමේ. ඊශ්‍රායල් වංශයට අන්තිමේදී උන්ට එකක්වත් බැරි නිසා දසපනතක් දුන්නා. ඒ දසපනතවත් ආරක්ෂා කරන්න බෑ. ඇයි? දිව්‍ය ඉගැන්වීම් දිව්‍ය ප්‍රතිපත්ති ස්වභාවික මනුෂ්‍යයාට බෑ ඒ වලින් ජය ගන්න. ඇයි? අපි ස්වභාවික ලෙස අපේ ජීවිතය ගෙනියන්නේ හැඟීමෙන්. පංචේන්ද්‍රයන්ගෙන්. දකින්න ඕන, අහන්න ඕන, අල්ලන්න ඕන, රස බලන්න ඕන, ඉගෙන ගන්න. නමුත් ආත්මික ජීවිතේ ඒකෙන් ගෙනියන්න බෑ. අපි මොකද කරන්නේ? ස්වාමිනී මට බොහොම කෝපේ තියෙනවා. තරහ යනවා. මාව කෝපෙන් ගලවන්න. කෝපේ නැත්තම් තරහව ඇවිල්ලා ඒක ප්‍රකාශයක්, එළිදරව්වක්. ඒකට හේතුව මොකද්ද? අපි දන්නේ නැහැ. ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, සමාව නොදීම යනාදී දේවල් වලට අපි කියනවා නේ ස්වාමිනී මේ දෙයින් ගැලවෙන්න. අනිත් දෙයින් ගැලවෙන්න. ඒක නෙමෙයි පිළිතුර. පිළිතුර නව ජීවනයේ තුලයි තියෙන්නේ. අර එදා හරි සන්තෝෂයි. පාපේ කියලා දීලා සමාව ලබලා, ගැලවීම ලබලා ඔක්කොම කරලා ගෙදර ගියා. ගිහිල්ලා සතියක් මාසයක් මට ඒක වුණා. මම අවුරුදු 14 දී ගැලවෙන්නේ. මම අවුරුදු 2ක් ඉඳලා පසුබට වුණා. පසුබට වුණාම ඇල් මරුණට පස්සේ භයානක ප්‍රතාපයක නැත්නම් භයානක ස්ථාවරයකට වැටුණා. ගැලවෙන්න බැරි ගියා. ඔක්කොම පව් කරන්න පටන් ගත්තා. මම පස්සේ කිව්වා අනේ මේකත් ආගමක්. මේකෙන් වැඩක් නැහැ. පල්ලියට යන ගමන් හොඳයි. ගෙදර ආපුවම මම හොඳ පල්ලියේ මං සාන්තවරෙක්, ගෙදර මම යක්ෂෙක්. මොකක්ද ඔකේ තියෙන ප්‍රයෝජනේ? මම එම නිසා තමයි වස බීලා මගේ ජීවිතේ හානි කරගන්නේ. මම කිව්වේ මම මේ ආඥා කළා මං කිව්වා ඒ අස්ගිරියවත් මල්වත්තේ මං කිව්වා දෙයියනේ ඔබ ඉන්නවා නම් මට ප්‍රකාශ වෙන්න ඕන. මට නැත්තම් බෑ මේක ජීවිතේ ගෙනියන්නේ. එම නිසා මම කැමති නෑ මේ ලොකු ප්‍රශ්න වලට තව අදාළ වෙලා මේ ප්‍රශ්න වැඩි කරන්න. එම නිසා මට පිළිතුරක් නැත්නම් මගේ ජීවිතෙන් වැඩක් නෑ. මම විසවනවා. මාගේ ස්නේහවන්ත සහෝදරයා සහෝදරි. හොඳද මෙතන ඉන්නවා දෙවියන් වහන්සේට පාවිච්චි කරන්න පුළුවන් සෑම දෙනෙක්ම. මම හොඳාකාරව දන්නවා. නමුත් තමන් කොහොද පරාජය වෙලා අධෛර්ය වෙලා අනිත් ඇන්ට කියලා කියන්නේ එන්නද යේසුස් වහන්සේ ළඟට උන්වහන්සේ ජයග්‍රාහක ජීවිතයක් දෙයි. සැවෑ ප්‍රීතියෙන් පුරවයි. සැවෑ සාමයේ දෙයි. සදාකාල ජීවනයේ දෙයි. ඔබව මෙලොව හිටියාට මෙලොව මිනිසෙක් නෙමෙයි. ඇයි? ඔබගේ දැන් අයිතිවාසිකම් ඔක්කොම මෙලොවින් අත්හැරලා ස්වර්ග රාජ්‍යයේ තමන් හිමිකාරෙක්ව ඉන්නවා. ස්වර්ගයේ වැඩ සිටින සර්ව බලධාරී සර්ව ප්‍රාක්‍රම මෞංකාර ඒ උතුම් බල සම්පන්න තැනන් වහන්සේ කවුද? ස්වර්ගයේ වැඩ සිටින මගේ පියාණනි. දැන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කවුද? මා ගැලෙව්වා දෙවියන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයා. එයා මගේ වැඩිමහල් සහෝදරයා. මෙන්න මෙතෙන්ට එන්න ඕන. තේරුම් ගන්න කියන්නේ උන්වහන්සේ දේව මාලිගාවල් වල
එනිසේ නැත්තම් අර පට්ටකිස්මේ කූඩාරම තුල නැත්තම් දන්නවද අර මේ උතුම් මාලිගාවල නැත්තම් කැතීඩ්‍රල් වල නැත්තම් පල්ලි වල උන්වහන්සේ වාසය කරන්නේ. දැන් මෙතන වාසය කරන අපි දෙන්නෙක් හෝ තුන් දෙනෙක් උන්වහන්සේගේ නාමයෙන් රැස් වුණා. උන්වහන්සේ ඉන්නවා. මේ අපි ගියාට පස්සේ මෙතන දේව අභිමුඛේ නිතරම තියෙන්නේ නැහැ. නමුත් බයිබලයේ කියනවා නුඹලා මාගේ මාලිගාවය. උන්වහන්සේ වාසය කරන්නේ තමන් තුළ. එහෙනම් උන්වහන්සේ ජීවමානද? මේක ඉතා අවශ්‍යයි දැනගන්න. උන්වහන්සේ ජීවමාන නම් තමන් තුළ ඉස්සෙල්ලා උප්පත්තිය. මොකද්ද? උන්වහන්සේ ළඟට ඇවිත් කිව්වා. යේසුස් වහන්සේ කිව්වා නුඹ නැවත නූපන්නොත් නුඹට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න බෑ. උන්වහන්සේ අපි පිළිගත්තා. උන්වහන්සේ උපාද වුණා. දැන් දරුවෙක් ඉපදුනාට පස්සේ බබෙක් ඒ අම්මා ඒ බබාව ප්‍රීති වෙලා හොඳ උත්සවයක් තියලා ඊට පස්සේ බබාව සැලකුවේ නැත්තම් ඒ බබාව පෝෂණය කළේ නැත්තම් ඒ බබා දුර්වල මැරෙනවා. මන්ද ഘോഷණයක් හැදෙයි. ඒ වාගේ තමයි අපේ ආත්මික ජීවිතය. අපි ආරම්භ කළා නමුත් ටික කාලයක් තිබුණා. ඉන්පසු ඒ මිනිස්යා මලා. ඒ උපාදුන කවුද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. කොහොමද යේසුස් වහන්සේ මෙලොවට ආවේ? මරියතුමීගේ එනම් ගර්භෙන්. කොහොමද ආවේ? පුරුෂෙක් නැතුව. මොකද්ද එහෙනම් අටගත්තේ? දූතෙක් ආවා. ඇවිල්ලා කිව්වා මරියතුමී නුඹ කැප් ගන්නවා. කොහොමද? විශ්මෙල්පත් වුණා. මම පුරුෂයෙක්වත් දන්නේ නැහැ. නුඹ තුල උපාද වෙනදී ලේන්වත් මාංශයෙන්වත් මනුෂ්‍ය කැමැත්තෙන්වත් නෙමෙයි දේව කැමැත්තෙන්. එහෙනම් කොහෙන්ද මේ බීජේ? වචනේ. කොහෙද වචනේ බීජයක් වෙන්නේ? හොඳද? ආරම්භයේදී දෙවියන් වහන්සේ කිව්වා ආලෝකේ වේවා. ආලෝකය අටගත්තා. යේසුස් වහන්සේ අර රෝගියාට කිව්වා අත දිගු කරපන්. කොහෙන්ද සුවේ ආවේ? කොහෙන්ද වෛද්‍ය ශාස්ත්‍රයට ගත්තේ? ඒ වචනේ. උන්වහන්සේ ලාසරුස්ගේ සෝන්ගේ ළඟ ඉඳලා කිව්වා 4 දවසක් සෝනේ හිටියා. සහෝදරයන් කිව්වා දැන් ඔව් ගඳ ගන්නවා කුරු වෙලා. උන්වහන්සේ ලකුවා නැවත නැගීමද ජීවනයේද මම කියලා. ලාසරස් වරෙන් කිව්වම ඔව් නැගිට්ටා. ඒ තනන් වහන්සේ ජීවත් වෙන්නේ Taman තුල. දැන් ඒ දඩුවා කුඩා දරුවා බිහි වුණාට පස්සේ අම්මා පාරයිනේ දාලා ගියොත් ඒ ළමයා මැරෙනවා. අම්මා මොකද්ද කරන්නේ? ඈගේ රතුලේ සුදු කිරි කරලා ඒ දරුවට පොවනවා. ඒ අම්මගේ ජීවයේ ශක්තිය ඒ දරුවට ඇති කරනවා. එයාට මස් මාංශ කන්න බෑ. හැබැයි වැඩි වියට පමුණාට පස්සේ මස් මාංශ මේ පොතේ තියනවා ඒ දරුවගේ කිරි. මේ පොතේ තියනවා ඒ දරුවව ශක්තිමත් කරන්න. ඒක අනුභව කරන්න. එකවරක් ඇවිල්ලා මේ කොයි පාස්ටර් කෙනෙක් මම වුණත් පාස්ටර් එරික් වුණත් අනිත් පාස්ටර් ඕන ලෝකේ කෙනෙක් ආවත් මේක අපිට ඇතුළු කරන්න බෑ. අපිට පුළුවන් මඟ පෙන්වන්න. මම කියන්නේ තමුන් ඒ දේ කළොත් තමන්ට ලොකු ජයක් ලැබෙනවා. මම රෝගාතුරුදියා උන්වහන්සේ කළා. යක්ෂාවේ සිටියා උන්වහන්සේ ගැලෙව්වා. මගේ ජීවිතේ වෙනස් කළා. මම දුකීව සිටියා. දැන් මම සඵල වෙනවා. සඵල වීම ඇවිල්ලා මුදල් ලැබීම විතරක් නෙමෙයි. තෘප්තියක් තියෙන්න ඕන. සෑහීමක්. හොඳද? මම හැම් බේකන් බටර් චීස් ඔය දන්නවද ඔක්කොම අවශ්‍ය කෑම කෑවේ නැතත් උන්වහන්සේ මා තුළ ඉන්නවා නම් මගේ පොල් සම්බෝලේ පතුයි ඔය ඔක්කොම බුරියානි වලට වැඩිය හොඳ වෙනවා. ඇයි? මට සැනසුමක් තියෙනවා. තෘප්තියක් තියෙනවා. ඒ තෘප්තිය නැත්තම් Tamanට බෑ. දැන් මම කියන්නේ ඉස්සෙල්ලා නැවත උපාද වුණොත් මෙතන ඉන්නවා. දන්නවද? දෙවියන් වහන්සේට පාවිච්චි කරන්න පුළුවන් සෑම දෙනාම ඒ වාගේම අපොස්තලවරු ඉන්නවා. මෙතන අනාගත වක්තෘවරු ඉන්නවා. මෙතන පාලකවරු ඉන්නවා. මෙතන එවැන්ජලිස්ට්වරු ඉන්නවා. කවුද? ඒ තමන්.
දෙවියන් වහන්සේගේ සැලැස්ම ඒක පුරුෂයෙක් නැත්නම් ස්ත්‍රිය කොහෙද ඉන්නේ? මෙතන. ඒක වටහා ගන්න කොහොමද? Taman කියන ඒ මමයි. අනේ මට බෑනේ අපේ පාලකතුමා වාගේ, පාස්ටර් එරික් වාගේ, නැත්නම් ඔහුගේ පුත්‍රයා වාගේ නමස්කාර කියන්නේ නැත්නම් පාස්ටර් කෝල්ටන් වාගේ. මම උගන්වන්නේ මට වැඩිය ලොකු දෙයක් ඔබට කරන්න පුළුවන්. ඒක තමයි මගේ ගෞරවය. හොඳද? මේක නිකන් කියවනක් නෙමෙයි. මම දැකලා තියෙනවා. ලංකාවෙත් ලෝකෙ වටේ දාස් ගණන් මිනිස්සු ඒ දේ පිළි අරගෙන අද දෙවියන් වහන්සේ බල සම්පන්නව පාවිච්චි කරනවා. මොකද්ද මේකේ තේරුම? දන්නවද? මම ඒ කාලේ මම යේසුස් වහන්සේව පිළිගත්තේ සේවය කළේ අවුරුදු 16 දී. දැන් මම 86ක්. දැන් මම 70ක් සේවය කරලා තියෙනවා. මම ඒ කාලේ ගියා හැම ලෝකේ මම ගියා කැනඩා වල වැන්කූවර් වල සභාවක් තියෙන ලොකු පාස්ටර් විල්බර් ස්මිත් කියලා. එයාගේ සභාවේ නම තමයි ජනතා දේව සභාව. එතන තමයි මට වැටුනේ සභාව මිනිස්යන්ගෙන් ඒ මිනිස්සු අනිත් මිනිස්යන්ට සේවයක් කරනවා, අනිත් මිනිස්සු ඇතුළට එනවා, ඔවුන් පිටතට යනවා, මේක රැගෙන අනිත් අයට දෙන්න. ඉතින් ඒක නිසා මම දැන් මේ අන්තිම සභාවේ ජනතා දේව සභාව. මොකටද? මම ඒ මහත්තයාත් එක්ක ඒ දේවගතුමාත් එක්ක කතා කරලා ඒ කාලේ බල සම්පන්න ටෙලිවිෂන් ඉවැන්ජලිස්ලා දේශනා කරනවා 100 ගණන් ගැලවෙනවා 10 ගණන් එනවා කියලා. පස්සේ මේ විල්බර් ස්මිත් කියන පාස්ටර් තුමා මට කිව්වා කෝල්ටන් දන්නවද මේ ලෝකයේ මෙවැනි ඉවැන්ජලිස්ට්වරුන්ටත් කුඩා සභාවකින් ගලවන්න බෑ. මගේ වෙනන් කොහොමද? ඔහු කිව්වා මුළු සභාව මුළු සුභාරංචිය මුළු ලංකාවට කෙනෙක්කන් ලංකාව දෙනන්න බෑ. ඒ කවුද? ඒ ඔබයි. හොඳද? ඔබ දන්නේ නැහැ ඔය ඇස් වලින් දැකලා නැහැ. ඔය කන් වලින් අහලා නැහැ. ඔය සිතට ඇතුළත්ව නැහැ. දෙවියන් වහන්සේ තමන්ට සූදානම් කර තිබෙනදී. දන්නවද? තමුන් දන්නේ ඔක්කොම පසුබිම. තමන්ගේ පසුබිම. මගේ තාත්තා මදු දුගියන්, මගේ මාමා නැන්දා, මගේ ආච්චි, මගේ මේ අක්කා, මගේ සහෝදර සහෝදරියන්, මගේ මුළු පරම්පරාවම දුගී. එම නිසා මමත් ඒ ස්ථාවරේ ඉන්නවා. තමන් එවැනි ස්ථාවරේ ඉන්න ඕනේ නැත්තේ ඇයි? එක්වරක් ඉපදුන මනුෂ්‍යයා වේදනාවෙන් මැරෙන්න යනවා. දෙවෙනි වරක් ඉපදිච්ච මනුෂ්‍යයා ස්වර්ගීක ලෙස ජීවමානව ජයග්‍රාහිකෙක්ව ජීවත් වෙන්න යනවා. තමන්ගේ නැවත උපාදේ සහතිකයක්. කියන්නම් වාලේ. හොඳයි යන්න එපා. මමත් ඒකම යනවා. දැන් මෙතන ඇති මේ රැළේ හුඟ දෙනෙක් මේ අනුගමනය කරන පාස්ටර් එරික් දෙවියන් වහන්සේ දර්ශනයක් දීලා සේවයක් දීලා අනිත් තැනින් තමවත් දෙනවා. මොකද ඒක හේතුව? මැරිච්ච මාළුවන්ටත් පුළුවන් රැළත් එක්ක පීනන්න. ජීවමාන මාළුවෙකුට විතරයි රැළට විරුද්ධව පීනන්න පුළුවන්. හොඳයි නිකන් කණ්ඩායමත් එක්ක කියලා වැඩක් නැහැ. මම පුද්ගලෙක්. තමන් කල්පනා කරන්න ඕන. මම දෙවියන් වහන්සේ මට සමූහයක් වශයෙන් මේ ප්‍රේම කරන්නේ පුද්ගලෙක් වශයෙන්. එම නිසා උන්වහන්සේ තමන්ට ගරු කරනවා. තමන්ගේ ස්වභාවය උන්වහන්සේට පුළුවන් පාවිච්චි කරන්න. තමන් ප්‍රථමයෙන් ගැලවුණාට පස්සේ ඊට පස්සේ දිව්‍ය ප්‍රතිපත්ති අනුගමනය කරනවා. දැන් බොහෝ දෙනෙක් ස්වභාවික ජීවයෙන්, ස්වභාවික ඥාණයෙන්, ස්වභාවික දැනුමෙන් ආත්මික දේවල් කරන්න යනවා. ඒක මෝඩකමක්. ඇයි? ස්වභාවික මනුෂ්‍යයා පංචේන්ද්‍රියෙන් ජීවත් වෙන්නේ. බයිබලයේ කියනවා. හොඳද? දෙවියන් වහන්සේගෙන් උපාද වූ මනුෂ්‍යයා ජීවත් වෙන්නේ ඇදහිල්ලෙන්. මේ පංචේන්ද්‍රියන්ගෙන්
ස්වභාවික ජීවිතේ. 6 වෙනි ඉන්ද්‍රියක් ඕන. මොකද්ද මේ 6 වෙනි ඉන්ද්‍රිය? at the hill. at the hill නැතුව දෙවියන් වහන්සේ සතුටු කරන්නට බැරිය. at the hill ඉන්නේ කොහෙන්ද? මේ වචනේ. හොඳද? මෙන්න මේක ඊටාම ලිහිල්. ඇයි බැරි අනුගමනය කරන්න? තමන්ට මේකට ප්‍රතිපත්ති තියෙනවා. හොඳද? ඔබගේ වචනේ මාගේ පාදවලට පහනක්, මාගේ මාවතට ආලෝකයක්. වචනේ ඇසීමෙන් ඇදහිල්ල පැමිණෙන්නේ. දාවිත් රජතුමා කියනවා මම රෑ දවල් දෙකේ ඔබගේ වචනේ මෙනෙහි කරනවා. ඊට පස්සෙ යාඥාව. යාඥාවෙන් ආත්මෙන් පිරීම. පෞල්තුමා එපිස වරුන්ට ලිව්වා යම් පත්‍රයේ කියනවා නොකඩවා නිරතුරු යාඥා කරපල්ලා. මේ සභාව අටගත්තේ යාඥාවෙන්. පාස්ටර් එරික් ඒක නොකඩවා කළා. ඒකේ ප්‍රතිඵල තමයි තමුන්. දැන් තමන්ට පුළුවන් ඒත් වැඩි ප්‍රතිඵල ලබන්න. දේව වචනේ නිකන් මේ ඇවිල්ලා ඉස්සරහදී ආපුවම කොට්ටියට දාගෙන ඉන්න එපා සෝයෙන්ද. මේ හෘද වස්තු යවරකනම් පිට මේ පපුවේ තියාගන්න එපා. නැත්නම් යන්න ඉස්සෙල්ලා ඉක්මනට ඇරලා ඇඟිල්ලක් තියලා මට කතා කරන්න. මේ ඔක්කොම නිකන් මානසික දේවල්. ඔබගේ වචනේ මොකද්ද? මගේ ආහාරය. ඔබගේ ආත්මේ මගේ වතුර. ඒක හරියට හුස්ම ගන්නවා, හුස්ම හෙලනවා. පැය 24 මේක අනුගමනය කරන්න පුළුවන්. හොඳද? මම කියන්නේ අත්දැකීම එක්ක. මම තාම ජීවමානයි. හොඳද? දෙවියන් වහන්සේ තමන් හොයාගෙන තිබෙනවා නම්, පරමාර්ථයක් තිබෙනවා නම් මාව මරන්න හැදුවා. කල්වැල්ගොඩ ගඟේ මේ ගම් වතුරේදී ගහලා මාව හෙම්පත් කරලා ගඟට විසි කරන්න. මොකද බයිබලේ ඉරලා උඹ කිව්වොත් ආයි දේශනා කරන්නේ නැහැ කියලා අපි යවනවා. මං කොහොමද යවන්නේ? මගේ ජීවිතේ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතේ. එම නිසා මම අමරණීයයි. මේ ස්වභාවික මරණයක් වෙයි. හොඳද? මං වතුරට මාව ගිල්ලන්න බෑ. උණ්ඩකට වෙඩි තැබීමෙන් මාව විනාශ කරන්න බෑ. ඇයි? මම අමරණීය මිනිසෙක්. නැවත නැගිට්ටා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මා තුල ජීවත් වෙනවා. ඔබ තුල ජීවත් වෙනවා. මේ ප්‍රශ්නේ එකයි. ඔබ තුල ජීවත් වෙනවා. පාස්ටර් එරික් අනිත් පාස්ටර් තමයි මං අහන්නේ ඔබ. මොකද තරාතිරම් මොනවද වෙනවා ඇසි? මට තාම තියෙන්නේ 7 වෙනි ප්‍රමාණ විතරයි සිංහල. වෙන අධ්‍යාපනයක් නැහැ. මට දුන්නා මේ දේවා ධර්මාචාර ඔක්කොම නිකන් මගේ සේවයට. 7 වෙනි ප්‍රමාණය. ඉංග්‍රීසි වචනයක් කතා කරන්න බැරුව හිටියා. අප කිව්වා හාස්කමේ දෙවියනි. ඔබ කැඳවනවා නම් මාව ඔබගේ සේවකෙක් වෙන්න. බයිබල් විද්‍යාලේ මාව ගත්තේ නැහැ. මේ පාස්ටර්ගේ පුතාගේ බයිබල් විද්‍යාලේ. හොඳද? අවුරුදු 3ක් ප්‍රතික්ෂේප කළා. ඇයි? නුඹට දැනුමක් නැහැ. මම ලිව්වා අන්තිමේදී සුද්ධාත්මයන් වහන්සේ මම ලැබුවා අන්‍ය භාෂාවෙන් කතා කළා. මං ඇහුවා මොකද්ද මේ ඉංග්‍රීසි තුට්ටු දෙකේ භාෂාවක් කලිසම් කොට ඇඳගෙන මේ ගෑනු පිරිමි මේ භාෂාව කතා කරනවා. සුද්ධාත්මයන් වහන්සේ මට දෙන්න බැයිද ඉංග්‍රීසි කියලා. මිත්‍ර තමන් තුලින් එන්නුනෝ. මේ නොහැකි දේ බල්ලා කියන්නේ බැයිද මගේ ස්වාමින් වහන්සේට මේ දේ මට දෙන්න. හොඳද? මම ඉංග්‍රීසියෙන් දේශනා කරන ලෝකෙන් මම ස්ටුට්ගාට් ජර්මනියේ දේශනා කරපුවම මේ ඇමරිකාවේ හේවයන්ට මහත් කැලක ඔබ එනවද යුනිවර්සිටි එකට මියුනික් මං ඕන දෙයක් මම ගියා ඔක්කොම මේ යුනිවර්සිටි එකේ ශිෂ්‍යයන් මෙතන ඔක්කොම ඉඳන් හිටියා ඒ ගුරුවරු මාව මේ මාස්ටර් අඳුරා දෙන්න නැගිටලා කිව්වා මෝඩයොත් හම්බුණා මෙහෙම මෝඩෙක් හම්බුන්නේ නැහැ. ඇයි? මිෂනාරිවරු ගිහිල්ලා ඔහුගේ මොළේ හොදලා
ඕට කියලා හාස්කම් තියෙනවා කියලා ඔව් විශ්වාස කරන හාස්කම් ගැන ඔව් දේශනා කළා මං හුව අරන් ආවා. මම අරන් ආවේ ඔහුට පෙන්නන්න මේ මෝඩකම. මේ මිනිස්සු සබත්තු ගලෝලා බෝතල් අරවා වලින් ගහන්න පටන් ගත්තා වේදිකාවට. මං කිව්වා නේ ස්වාමීනි මේ පොළොව ඉරු කැළුණොත් මං යන්නම් ඇතුළට. ඇයි මට මෙච්චර නිග්‍රහ කරන්න? මේ මිනිස්සයා කියන මෙහෙමත් මෝඩයෝ ඉන්නවද? මේ මිෂනාරිවරු ගිහිල්ලා මෝඩකම් කරලා මොන් ඔක්කොම වහල්ලු කරනවා. කියලා සුද්ධාත්මයන් වහන්සේ වා ඒ ඕන් කවුද? නුඹ කවුද? නුඹ තමයි එකම දෙවියන් වහන්සේ ජාතක කළ පුත්‍රයා මේ වේදිකාවේ. අනිත් ඒවා ඔක්කොම නාමික මිනිස්සු. කියනකොට මම පැනලා ආවා. ඇවිල්ලා මම කිව්වා ඇත්ත මෙයා කියන දේ. මට කිසි අධ්‍යාපනයක් නැහැ. දැනුමක් නැහැ. නමුත් මට තියෙනවා දැනුමක් මෙයාට නැති. හොඳද? ටිකක් ඉන්නවා. මං කිව්වත් උදේ අද තේ මේසෙට ගියාම ඔයාගේ භාර්යාව කෝප්පෙන් මට ගැහැව්වා. ගහලා ඔයා ඒ ෂර්ට් එක මාරු කරලා අනිත් ෂර්ට් එක ඇදගත්තේ. මේ උදේ. ඇයි ගැහැව්වේ? මං කිව්වා යා රහසෙන්. හොඳද? මේ වේදිකාවේ ඉන්නව ගුරුවරයෙක්ගේ භාර්යාවත් එක්ක යාළුයි. ඔක්කොම නිශ්චල වුණා. මොකක්ද ඒ ප්‍රඥාව? මොකක්ද ඒ දැනුම? තමන් තුළ වාසය කරන්නව සුද්ධාත්මයන් වහන්සේ යේසුස් වහන්සේ පියාණන් වහන්සේ තමන්ට දෙන්නව ඒ දැනීමයි ඒක. මම දේශනාවක් කළා ඒ කණ්ඩායම ඔක්කොම වාගේ මෙතෙන්ට මේ පැත්ත බැලුවා ඔක්කොම මේ ගුරුවරු දන ගහගෙන ඉන්නේ. ඇයි? මම ඇත්තනේ කිව්වේ. මන් දන්නේ නැහැ. මම එදා පළවෙනි වතාවට කියේ ඔබ දන්නේ නැහැ දෙවියන් වහන්සේ ඔබ තුලින් කරන්ට බලා සිටිනදී. හොඳද? උන්වහන්සේ ඔබගේ දොර නැමැති සිට නිතරම තට්ටු කරනවා. මාගේ දරුව මම නුඹ ගෙනාවේ තෝරාගත්තේ මේ දෙයටයි. ඔබගේ ගැලවීම සාතිකද? ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්ද? මෙලව හිටියාට ඔබගේ පුරවැසි භාවය ලංකාවේ නෙමෙයි ස්වර්ග රාජ්‍යයේද? ඔබ දන්නවද ඔබ ස්වර්ගීක දරුවෙක් කියලා? ඔබට තියෙන සුද්ධාත්මයන් වහන්සේ ඔබේ ආත්මෙත් එක්ක සාක්ෂි දරනවා. ඔබ මෙලව සිටියාට ඔබ මෙලව මිනිසෙක් නෙමෙයි කියලා. ඒක වන්නේ කොහොමද? ආබ්‍රහම් නුඹේ රටින් එළියට වරෙන්. නුඹේ නෑදෑ පිරිසෙන් එළියට වරෙන්. නුඹේ පියාගේ නිවසෙන් එළියට වරෙන්. එවිට මම නුඹට දේශයක් පෙන්වන්නට යනවා. නව දේශයක්. මාගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරි ඒ ඔබටයි. නිකන් උතර පහුරු ගගාර කිකිලි වගේ ඉන්න එපා. තමන් නැගිටින්න ඕන. හැමදාම නිකන් දේශනාවල් අහින්න වැඩක් නැහැ. මම ජීවමාන යම් පත්‍රයක් වෙන්න ඕන. මිනිස්සු බයිබලයේ කියන්නේ හැමදාම උදේට තමන්ගේ අසල්වාසිය නැගිට්ටාම තමන් දිහා බලන්නේ. තමන් ඉගෙන ගන්න ස්ථානේ ඉගෙන ගන්නකොට බලනවා. තමන් රැකියාවක් කරන ස්ථානේ ඔක්කොම තමන් දිහා බලන් ඉන්නේ. අනේ පාස්ටර් මට එක්කෙනෙක් කළකෝ මම මෙච්චර අවුරුදු ගණක් රැකියාවක් කළා. ඕන් දන්නේ මං ක්‍රිස්තියානිකාරයෙක්වත් කියලා. ඒක හිතේ ලොකු සාක්කියක් කියලා. මං කිව්වා තමුසේ වාගේ මෝඩෙක් මං දැකලත් නැහැ කියලා. ඇයි? සුභාරංචිය යන්නේ තමන් වාගේ පුද්ගලයන් තුලින්. තමන්ගේ සාක්ෂිය තමයි බල සම්පන්නව තිබෙන්නේ. හොඳද? තමන් එයාකාර ජීවත් වෙනවා නම් මිනිස්සු තමන් ඉදිරියට එන්න බය වෙනවා. ඇයි? ඕන් දන්නවා මේ මිනිසයා තුළ යම් කෙනෙක් වාසය කරනවා. දන්නවද? මේක අටගත්තාම ප්‍රතිපත්තියක් තියෙනවා. මොකද්ද ප්‍රතිපත්තිය? දැන් අපි හදන්නේ ඔක්කොම ගන්න. අරයන් ගන්න පුළුවන් නම් ගන්නවා, මෑන් ගන්න පුළුවන් නම් ගන්නවා, අනිත් එක්කෙනෙන් ගන්න පුළුවන් නම් ගන්නවා. ඒකනේ මේ ලොකු උත්තම ආණ්ඩුවේ ඉන්න අයටත් වෙලා තියෙන්නේ. කෑදරකම, තෘෂ්ණාව, අද විනාශේ. ඇයි? තෘප්තියක් නැහැ. සෑහීමක් නැහැ. ගන්න තවත් ඕන. නමුත් මේ නව මනුෂ්‍යයා තමන් තුළ බිහි වුණාම මොකද්ද ඒ ප්‍රතිපත්තිය? ප්‍රතිපත්තිය ඇවිල්ලා
දීපල්ලාය ඒ විසුද්ධිය දෙන්න ලබන්නේ. මම මේ දීපල්ලාය කියන්නේ මේ සම්මාදම සල්ලි. සල්ලි නෙමෙයි දෙවියන් වහන්සේ කියන්නේ. තමන් කැප වෙන්න ඕන, අප වෙන්න ඕන, බාර වෙන්න ඕන, දෙන්න ඕන. හරිද? එතකොට මුදල් මේ ද්‍රව්‍යික මේ ලෞකිකදී සුළු වෙනවා. හරිද? ඒවා වැදගත් වෙන්නේ නැහැ. ඒවායේ වටිනාකම අඩු වෙනවා. ඇයි? ස්වර්ගීක වටිනාකම තමන් තුළ ඇති වෙනවා. කාටද තමන්ට දෙන්න පුළුවන්? කොයි වස්තුවටද දෙන්න පුළුවන්? කියන හැකි ප්‍රීතියක්. මේ මුළු ලෝකේ ලබා ගත්තත් තමන්ට පුළුවන්ද? මේ තමන්ට තේරුම් ගන්න බැරි සාමේ තමන් මේ මහා භයානක ප්‍රශ්න මැදින් යනකොට ඒ සාමේ තියෙනවා. ඒ සාමේ නැති යන්නේ. කාටද දෙන්න පුළුවන්? මෙලොව ඉඳද්දී සදාකාල ජීවනය. මම දන්නවා මම ස්වර්ගයට යනවා කියලා. මැරෙන්න ඕනේ නැවත නැගිටින්න. මම ධම්මම නැවත නැගිටලා ඉන්නේ. ඇයි? නැවත නැගිට්ටව තෑන් වාසයේ මා තුල වාසය කරනවා. තමන් තුල වාසය කරනවා. හොඳද? මම මේ අභිරහස් තමන්ට කියලා දෙන්නේ මේ සභාවට පුළුවන් මේ ප්‍රදේශය අල්ලන්න විතරක් නෙමෙයි මුළු ලංකාව අල්ලලා ලංකාව හොල්ලන්න. හොඳද? ඒක තියෙන්නේ තමන්ගේ කැපවීමයි උන්වහන්සේ දුන්නා වූ ඒ අලංකාර ජීවිතය. මම 7 වෙනි ප්‍රමාණය මාකවිට ගමේ කිසි කෙනෙක් මම සැලකුවේ නැහැ. බෝඩෙක් කියලා කිව්වේ. බයිබල් විද්‍යාලෙ පිළිගත්තේ නැහැ. ඇසැම්බලිස් ඔෆ් ගෝඩ් එකේ පා කළාම මට කිව්වා ඔබට බෑ ගමෙන් එළියට එන්න. හරිද? ඔබට කවදාවත් පිටරට යන්න බෑ. මම කියන්න කැමති උන්වහන්සේ තුල තමන් පවතිනවා නම් මම 1957 ලෝකේ වටේ ගියා සතයක් නැතුව. දන්නවද? කවුද මේ 7 වෙනි සිංහල ප්‍රමාණය දන්න කොල්ලා? මොඩයා කියලා නම තැවුව කොල්ලා. ඇයි බැරි දෙවියන් වහන්සේ තමන්ව පාවිච්චි කරන්නේ? හරි දෙවියන් වහන්සේ තමන්ගේ අධ්‍යාපනයේ තලන්ත හැකියකම් නෙමෙයි බලන්නේ තමන්ගේ සිත. තමන් අවංකව කිව්ව ස්වාමිනී මගේ සිත නැමෙති සිංහාසනයේට අද වඩින්න. අද එන්න. මගේ මුළු ජීවිතේ මම ඔබට බාර කරනවා. මේක වෙන්නේ නැත්තම් ඔයලුගේ ප්‍රධාන පාස්ටර් මගේ හොඳ මිත්‍රයා ඔහුට කියන්නේ පාස්ටර් කෝල්ටන් ජීවිතේ වෙන්නේ නැහැ කියලා. ආයි දේශනා කරන්නේ. අවුරුදු 70ක් දේශනා කරද්දී ආයි දේශනා කරන්නේ. මුගක් පල්ලි ගහලා තිනවා මෙලවත්. මම තමයි දකුණු ඇමරිකාවේ පැනම නගරේ ඉස්සල්ලා පල්ලි ආරම්භ කළේ අදලු. විශාල පල්ලි ඒ පළාත්වල තියෙනවා. ඇයි? මම දන්නවා දෙවියන් වහන්සේට කරන්න බැරි දෙයක් නෑ. ඇයි? උන්වහන්සේ මා තුලින් කළා නම් ඔබ තුලින් කරන්න යනවා. හරිද? ඔය නොන්ඩි ගහ දැන් මම නොන්ඩි ගහන්නේ මම වයසයි නිසා. හොඳද? නොන්ඩි ගහ යන්න බෑ. කෙලින් යන්න ඕන. මැරෙතත් ඔබයි මගේ හිමි. හොඳද? මම ආපසු බලන්න යන්නේ නැහැ. ඕනම කරදරයක් මැදින් දුකක් මැදින් මම ජයග්‍රාහකෙක්ව ගමන් කරන්න යනවා. හරිද? ඒකයි දෙවියන් වහන්සේ තමන්ට දෙන්න බලන් ඉන්නේ. නැත්තම් හැමදාම ඇවිල්ලා පාස්ටරෙක් මට යාඥා කරන්න නැත්තම් පාස්ටර්ගේ පුතා නැත්තම් දැන් ඒක හොඳයි. ඇයි බැරි මට මගේ ජීවිතය ආරක්ෂා කරගන්න? ඇයි බැරි මට දෙවියන් වහන්සේ දෙසා ජීවත් වෙලා මහත් දේ කරන්න ලංකාවේ? දන්නවද? තමුණුයි ඒ මනුෂ්‍යයා. තමුණුයි ඒ ස්ත්‍රිය. මේ සභාවට තමුන් ගෙනාවේ දෙවියන් වහන්සේ තමන්ට පරමාර්ථයක් තමන්ට සැලැස්මක් සාදා තිබෙනවා. තමන් මව් කුසේ ඉඳද්දී කොහොමද ඒක වෙන්නේ? දෙවියන් වහන්සේ ඉන්නේ සදාකාලී. උන්වහන්සේට කාල සීමාවක් නැහැ. ආරම්භයත් කෙලවරක් උන්වහන්සේ ඉන්නවා. ඒ අතරතුරේ තමන් ඉන්නවා. උන්වහන්සේ තමන්ගෙන ඔක්කොම දන්නවා. තමන් ඇවිත් කිව්වා ස්වාමිනී
මම මුළුමනින් කැප වෙනවා. මම මුළුමනින් අප වෙනවා. ඔබගේ කැමැත්ත මා තුළ කරන්න. මගේ භාර්යාව, පුරුෂයා, දරුවන් තුළින් කරන්න. හරිද? මං කියන්න කැමති. මමයි මගේ භාර්යාවයි තීරණයක් ගත්තා. අපිට සොයන්න යන්න මොකද? අපේ මුළු ජීවිතේම අවුරුදු 50කට වැඩි අපි ජීවත් වුණ එකට එක දවසක් අප දන ගහලා එල්ුවේ නැහැ අපේ අවශ්‍යතාවය, අපේ දරුවන්ගේ අවශ්‍යතාවය. අපි කවදාවත් ඉල්ලුවේ නැහැ. අපි අනිත් අයන්ට පෙන්නුවා, අනිත් අයන්ට ආඥා කළා. උන්වහන්සේ අපේ ඔක්කොම වුවමනා අපිට ඕනරත් වැඩිය දුන්නා. ප්‍රථමයෙන් දෙවියන් වහන්සේත් උන්වහන්සේගේ රාජ්‍යත් සොයපන්නේ එවිට මේ සියල්ල නුඹට දෙනු ලබන්නේ. හොඳද? කී දෙනෙක් හිතනවා මම ඇත්ත කියන්නේ කියලා? මම අත උස්සන්නේ විශ්වාස කරනවා. හොඳයි. තමන් විශ්වාස කරනවා නම් මොකද්ද කරන්න යන්නේ? විශ්වාස කළාට මදි. සමහර අයන්ට තියෙනවා හොඳද මේ කන්දක් මේ ඇදහිල්ලක්. නමුත් අබ ඇටයක් බෑ එකෙන් පහ කරන්න. ඒ ස්වාමීන් අබ ඇටයක් මෙන් ඇදහිල්ලක් තියෙනවා නම් අර කන්දට කිව්වොත් පහව ගිහින් මුදට වැටෙන්න එක වෙයි. නැද්ද Tamante ඇදහිල්ල? මේ සභාව දෙගුණයක් නෙමෙයි තුන් ගුණයක් නෙමෙයි ඔය විකුණන්න බැරි ඔක්කොම ඒගොල්ලෝ විකුණලා මේ සභාව වර්ධනය වෙන්න ඕන. මේ මුළු ප්‍රදේශයේ ඉන්න උසනකටත් හැම පැත්තෙම සභාවල් බිහි වෙන්නත් ඔබ තුලින්. ඔබයි ඒ පුද්ගලයා. දෙවියන් වහන්සේ ඔබවයි එව්වේ. හොඳද? අපි ප්‍රදේශිකුත් එක්ක තව පාලකවරුත් එක්ක මම අලුත් පුහුණුවීමකුත් පටන් ගන්න තියෙනවා. තරුණයන් අරන්. නිකන් දේශනාකාරයන් කරන්නේ නෙමෙයි. මේ දේව ගැතිවරු කරන්නේ නෙමෙයි. දෙවියන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටිනා වූ නියෝජිතයන් මෙන් ජේසුස් වහන්සේ කළාට වැඩිය මහත් දේ ඔවුන් තුළින් කරන්න පිණිස. ඒ ස්වාංශික නුඹලා මට වැඩිය මහත් දේ කරනවා කියලා. තමන් කැමති නැද්ද? ඔය ඔක්කොම හංගගෙන ඔවා හිතේ මේ නිකන් දරදඬු වෙලා ඒවා නිකන් පිළිකාවලට හැරෙන්න ඉඩ නොදී කැමති නැද්ද තියුණු ආත්මයක් ඇතු ගැන ස්වාමිනී මමයි ඒ පුද්ගලයා. මම කැමති මගේ පාලකතුමා යටතේ ලොකු සේවයක් ගෙනියන්න. මම ඔහුගෙන් ඉල්ලගන්න යනවා පුහුණුව. මට මුළුමනින් පුහුණුවක් තියෙනවා මං කියනවා ඔහුට කතා කරන්න ඔහුත් එක්ක. අපි අවුරුද්දක පුහුණුවක් කරනවා මම ඔහු තව පාලකවරු. ඒකට ඇවිල්ලා ලංකාවේ හැම දිහාක්ම දන්නවද? ලංකාවේ ඉන්නවා මිලියන් හොඳද 22ක්. දැන් ඔවුන් කියනවා 23යි කියලා. ඒ මිලියන් 23න් මිලියන් කාලක් නෑ කිතුනවා. මොකද අපිට මේකෙන් අදහස් වෙන්නේ? අපි තම කමෙන් පෙරිලා අපි මේවා භුක්ති විඳිනවා අන්‍යයන් ගැන කිසි සැලකීමක්. ඇයි මම පාවිච්චි කරන්න බැරි? මං පාවිච්චි කරන්න ඉඩ දෙන්නේ නැහැ. පාවිච්චි කරනවා කියන්නේ මං කියන්න ඕන. ඉස්සර මට දේව වචනේ දෙන මං අතින් පයින් ඇස් වලින් කකුලෙන් ඔක්කොම කියනවා සුභාරංචිය. ඇයි එමිනියව දන්නන්න? ඔබ කියන්න කැමති ඔබ විශ්මයටපත් වෙයි. දෙවියන් වහන්සේ ඔබව පාවිච්චි කරන්න පටන් ගත්තා. හරි. දෙවියන් වහන්සේ ඔබ තුලින් කරන්න යන දේ ඔබේ ඇස් වලින් දැකලා නැහැ. ඔබේ කන් වලින් අහලා නැහැ. ඔබේ සිත දන්නේ නැහැ. හැබැයි ඒක තියෙන්නේ ස්වාමිනී මම ඔබට කැප වෙනවා. මම අප වෙනවා. ඔබගේ කැමැත්ත මා තුලින් ලංකාවේ කරන්ට යන්න. එම නිසා මම මුළුමනින් ලෝකෙන් වෙනස්ව ලෞකික දෙයින් වෙනස්ව තම කැමෙන් වෙනස්ව ඔක්කොම දෙයින් වෙනස්ව මුළුමනින් මං ඔබට බාර වෙනවා. තේරෙනවද මං කියන දේ? මේ ඔක්කොම ලෝ පාවිච්චි කරන්න පුළුවන්. මුළු සභාව මුළු සුභාරංචිය මුළු
ලංකාවට ගෙන ගියාම ඒ පිවිදි මට ගන්න. මොකද දන්නවද? ඇදහිලිවන්තයන්ට විතරයි ඇදහිලිවන්තයන්ව උපාද කරන්න පුළුවන්. වඳුරෙකුට පුළුවන්ද මේ ටික කියන වඳුරගෙන මිනිහාව මම දැන් අවුරුදු 86 කරන මම තාම දැකලා නැහැ වඳුරෙක්වත් ළමෙක් උපාද කරනවා. හරිද? තමන්ට පුළුවන් ආත්මික දරුවන් බිහි කරන්න නොමක් නිසාද තමන් ආත්මික මවෙක් සහ පියෙක්ව ඉන්න බැරි. හරණ කිව්ස්ට්‍රීමේ කියා තිබෙන ඔක්කොම වර්ග එකාකාරව තමයි දරුවන් බිහි කළේ කියලා. එම නිසා ඇදහිලිවන්තයෝ ඇදහිලිවන්තයන් බිහි කරන්න ඕන. ඒකනේ මමත් පාස්ටර්කු තව පාලකවරු දෙකතුනේ අපි පාලකවරු බිහි කරන්න යනවා. මොකද මේ රට දැනගන්න ඕන මනුෂ්‍ය බලෙන්වත් ප්‍රාක්‍රමයෙන්වත් දේශපාලනයෙන්වත් මේ රට හදන්න බෑ. හදන්න පුළුවන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් පමණක්. ඒ ත්‍රිදයන් වහන්සේ ඔබ තුළ ඉන්නවා, මා තුළ ඉන්නවා. අපි කුමක්ද කරන්නේ? ඒක ඉතාම වැදගත්. ඔබ කැප වෙනවාද? අප වෙනවාද? ඔබ කියන්න යනවාද ස්වාමිනී මම කියන්නම් මමයි සිස්ටර් සූසන් මගේ භාර්යාවයි අපිට පුතු තුන්දෙනෙක් ඉන්නවා එක දුවෙක් ඉන්නවා කවදාවත් දන ගහලා අපේ අවශ්‍යතාවය ගැන යාඥා කරලා නැහැ මම දැනුවත් අපි වෙන ස්වාමීන් අපිට මේක ඕන අර ඕන අපි අනිත් අයගේ අවශ්‍යතාවයන් ගැන තමයි නිතරම යාඥා කරන්නේ ඒ එච්චර ගොඩක් තියෙනවා නමුත් දෙවියන් වහන්සේ අපිට කර තිබෙන දේවල් මම කිව්වා මගේ අතින් මිලියන් ගණන් යන්න ඕන කියලා සේවයට. මම එක රාත්‍රියක් උන්වහන්සේ කතා කරන උන්වහන්සේ නෑ මිලියන් නෙමෙයි. කල්පනා කරපන් පැනමා සිටි එකේ බ්‍රසීල් වල කොලොම්බියා වල කල්පනා කරපන් අප්‍රිකාවේ අර රටවල් වලට ඔබ උපකාර කරපු හැටි ඔබේ අතින් බිලියන් කියලා තියෙනවා. මිලියන් නෙමෙයි බිලියන්. මං ගත්තේ නෑ. උන්වහන්සේ ඔක්කොම බලාගත්තා. මගේ පුත්‍රයන් තුන්දෙනාම දේව සේවෙත් ඉන්නවා. නෙවෙයි බොහෝ අය ඉන්නවා අද දේව රාජ්‍යයේ. ඇයි ඔබට බෑ? ඔය ඔක්කොම බොරු. තමන්ගේ මනස කියන්නේ ඔබට දීවනා නැහැ. මට කිසිම දීවනාවක් නැහැ. මට ගීතිකාවක්වත් කරන්න බෑ. නමුත් මා තුළ ඉන්න තැනන් වහන්සේ ලෝකේ අධිපතියන්වත් වැඩිය බල සම්පන්නයි. හොඳද? තමන් තුළ ඉන්න තැනන් වහන්සේ අහස පොළොව සියල්ල බව ආරක්ෂා කරන්නව සර්ව බලධාරී එකම තැනන් වහන්සේ. කී දෙනෙක් අද තීරණයක් ගන්න යනවාද? පාස්ටර් කෝල්ටන් ඇත්ත. මම නිකන් කරදරවල වැතිරී ඉන්නවා. අඳුරේ තාම ජීවත් වෙනවා. තාම බෙලහීනයි. හැමදාම ඇවිල්ලා යාඥා කරගන්නවා. අද මම තීරණයක් ගන්න යනවා. මා තුළ ඉන්නා ක්‍රිස්තුස් වහන්සේ තුලින් මම ජයග්‍රාහකයෙක්ව ජය ලබමින් අන්‍යයන්ව නිදහස් කරන්න යනවා. විශේෂ මේකක් ඕනේ. දේවාලයේ තියෙනවා යේසුස් වහන්සේ තමන් තුළ වාසය කරනවා. දේව වචනේ තියෙනවා දෙමුවත් කඩුවක් වගේ. තමන් පාවිච්චි කළාම මිනිස්සු ගැලවෙන්න යනවා. හොඳද? දැන් මේක ක්‍රියාව වුණා. මම ක්‍රියාව ගත්තේ නැත්තම් මම සාමාන්‍ය කෙනෙක්ව අද වැරලත් ඇති. ඒ 86ක් බොහෝ දෙනෙක් ඉන්නේ නැහනේ. මගේ පවුලේ ඔක්කොම වලේ 50 ගානේ. මං විතරයි 86ට ඉන්නේ. හොඳද? Taman දන්නේ නැහැ. හොඳද? දෙවියන් වහන්සේ Taman තුලින් කරන්න යනදී. ඒක වෙන්නේ කොහොමද? අඩියක් ගන්න ඕන. නෑ ස්වාමිනී මට අධ්‍යාපනයක් නැහැ. මට දැනුමක් නැහැ. මට කිසිවක් නැහැ. නමුත් මම අද ගන්න යනවා අඩිය. ඇස් වසා ගන්න, හිස් නමා ගන්න. ඔක්කොම අල්ල ඇස් දෙක වහගෙන තමන්ගේ හිස් නමා ගන්න. කල්පනා කරන්න. දෙවියන් වහන්සේට පුළුවන්. මම දන්නවා වැන්දබු ආච්චි කෙනෙක්. ඈට අපි කියන්නේ මරිය නැන්දා කියලා. පෙන්තකොස්ත සභාවල් ආරම්භ වුණ කාලේ. ඈට කවුරුත් නැහැ. එක කාමරයයි තිබුණේ. තුනට බෙදාගෙන කර්ටන් එකක් දාලා. හොඳද?
කුස්සියක් වගේ යන්න ඇගේ ඇඳ තියාගන්න පුටු තුනක් තියෙන කාට හරි ඉඳ ගන්න. ඒ සහෝදරි කළ සේවය මගේ මවගේ යාඥා සහකාරීව මට මතක නැහැ. අමතක වෙන්නේ නැහැ. කිසිවක් නැහැ. හිස් සතෙක්. නමුත් උන්වහන්සේ තුල විශ්වාස කරමින් ක්‍රිස්තුස් වහන්සේ ඇතුළ වර්ධනය වෙමින් ආත්මයන් වහන්සේ ඈව බල සම්පන්න ලෙස මිනිස්සු දේව රාජ්‍යයට ගෙන්න පාවිච්චි කළා. මම දන්නවා රෝද පුටුව කියන එක්කෙනෙක් තාම එනවා අපේ පල්ලියට. දේව දාසෙක් වෙලා අද ලොකු සේවයක් කරන්න බැරි දෙයක්. අපි මේ తాවකාලික දේ ගැන බොහොම ප්‍රීතිය වෙනවා. සදාකාලික එක ආත්මයක් දිනාගත්තාම තියෙන ප්‍රීතිය සැනසුම සෑහීම වචන වලින් කියන්න බෑ. ඔබ කල්පනා කර බලන්න. දෙවියන් වහන්සේ ඔබට මේ ප්‍රථමයෙන් කතා කර ඇති. නමුත් ඔබ ගත්තේ නෑ ඇදහිල්ලෙන් අඩියක් ඉදිරියට. කී දෙනෙක් කැමතිද අද කියන්නේ? ඔව් මම මුළුමනින් සේවය නොකළත් මම සාක්ෂිකාරයෙක්ව මගේ මිත්‍රයන් මගේ අසල්වාසීන් මගේ ව්‍යාපාරේ ඉන්න අය ඕන්ට මම සාක්ෂි දරලා දිනන්න යනවා. ඕන්ව ගේන්න යනවා. තව සමහරෙක් නෑ මම සාක්ෂිකාරයෙක්ව හැම දෙනාටම කියලා මගේ අසල්වාසීන්ව දිනාගෙන මගේ ගෘහය යාඥා මීටමක් තියන්න යනවා. තව සමහරෙක් නෑ මට හැගෙනවා මුළුමනින් මම දෙවියන් වහන්සේට සේවයක් කරන්න ඕන. උන්වහන්සේ කවදාවත් මට නායකාරයෙක් වෙන්නේ. උන්වහන්සේ මගේ සෑම අවශ්‍යතාවයන් පිරිමසන්න යනවා. මම එම නිසා ඇදහිල්ලෙන් අඩියක් ගන්න යනවා. කල්පනා කරන්න. හොඳට කල්පනා කරලා ඔයා Tamanගේ දන්නවද මේ ජීවිතේ දෙවියන් වහන්සේට මුළුමනින් කැප කරන්න. මුළුමනින් අප වෙන්න. කියන්නේ ස්වාමිනී ජීවත් වෙනවා නම් ක්‍රිස්තුස් වහන්සේ. නැත්තම් මරණේ මට ලාභයක්. එසේනම් ඇස් දෙක වහගෙන සිත විවෘත කරලා ආත්මය ඔසවලා කියන්නේ ස්වාමිනී නව කැපවීමට ඇවිල්ලා මම ඔබට මුළුමනින් සේවය කරනවා. කොයි ස්ථාවරේ හිටියත් භාර්යාවක් පුරුෂයෙක් වශයෙන් සේවය කළත් නැත්නම් తాවකාලික සේවයක් කළත් මුළුමනින් සේවය කළත් තමන්ගේ මුළු ජීවිතේ උන්වහන්සේට කැප කරන්න. ඒ කැප කරන්න කැමති අය කරුණාකර ඉන්න ස්ථානයේ නැගිටින්න මම ඔවුන් උදෙසා විශේෂ යාඥාවක් කරන්න යනවා. නිශ්චලව ඇස් වසාගෙන එකිනෙකා තමන් ඉන්න ස්ථානයේ පාස්ටර් එරික් මුළු සභාවක් ඉන්නවා කැප වෙලා. එතකොට මේ කටුනායක විතරක් නෙමෙයි පුත්තලම විතරක් නෙමෙයි කොළඹ විතරක් නෙමෙයි හොඳ අදනවද නැගෙනහිර බස්නාහිරට හොඳද දකුණේ ඉඳලා උතුරට මෙන්න ඉන්නවා සෙනගක් යන්න. හොඳද දෙවියන් වහන්සේට කරන්ට බැරි දෙයක් නෑ. දැන් Tamanගේ හැඟීම් නෙමෙයි සිතින් කැමැත්ත බාර කරන්න. යන්න ස්වාමිනී අද මම මේ වෙන්නව කැපවීම මම ආපසු බලන්නේ. මම යනවා අන්තිම දක්වා අන්තිම හුස්ම තියනකම් මම ඔබගේ සේවය කරන්නට යනවා. ස්වාමිනී මාව බාර ගන්න කියලා. නිශ්චල වෙන්න ඔක්කොමල්ලා. උන්වහන්සේගේ අභිමුඛයේ නිශ්චල වෙලා තමන්ගේ සිත විවෘත කරලා සිතින් මේ යාඥාව කරන්න. මා අනුව මට පස්සේ මේ යාඥාව තමන් කරන්න. දෙවියන් වහන්සේට පුළුවන් තමන්ව නිශ්චල කරමින් නිශ්චලව සිට දැනගනින්න මම ස්වාමින් වහන්සේ බවට. උන්වහන්සේ ස්වාමින් වහන්සේ. උන්වහන්සේ දෙවියන් වහන්සේ. එම නිසා දැන් සිත විවෘත කරලා මුළු සිතින් මේ කුඩා යාඥාව මා අනුව කරන්න. නිශ්චල වෙන්න. ඔක්කොමලා නිශ්චල වෙන්න. දැන් තමන්ගේ සිත උන්වහන්සේ දෙසට ඔසවන්න. කියන්න ස්වාමිනී
මම මෙතනට හදිස්සිය ආවේ නෑ. සුද්ධාත්මයන්නි ඔබ මාව මෙතනට ඇද්දා. මේ පාලකතුමා යටතේ එන්න ඔබ වහන්සේ මට පිහිට වුණා. යේසුනි අද මගේ සිය කැමැත්තෙන් මං ඔබට බාර වෙනවා. බාර වෙලා ඉන්පසු ස්වාමිනී මම අද ගියාම මගේ අසල්වාසියට නැත්නම් මගේ මිත්‍රයාට මිතුරිට මම කියන්න යනවා මගේ ගැලවීම ගැන. ඉන්පසු මම කියන්න යනවා මම යන සභාවට එනිරිදට මම ඔබ එක්කගෙන එන්න. එතනට ආවහම ඔබට දකින්න පුළුවන් වෙයි දෙවියන් වහන්සේ කරන්නා වූ හාස්කම්. අවංක වෙන්න, නිශ්චල වෙන්න, ඔක්කොම නිශ්චල වෙන්න. හොඳද? මේ යාඥාව සිත පතුලෙන් මාත් එක්ක කරන්න. මාට පස්සේ මේ යාඥාව ඔබ කරන්න. ආදරණීය යේසුස් වහන්සේ මේ උදෑසන මට පුද්ගලිකව කතා කළ නිසා ස්තුති වේවා. ස්වාමිනී මම ඔබ ගැන දන්නවා. නමුත් ඔබව පුද්ගලිකව මම දන්නේ නැහැ. අද උදෑසන මං ඔබ වහන්සේට ආරාධනා කරනවා. මගේ සිත නැමැති දොර මම අරිනවා. මා තුළට වැඩිය වෙනවා. මා තුළ ඔබ වහන්සේ උත්පාදනය වෙනවා. ඔබ වහන්සේගේ ජීවය මා තුළ ගලා යන්න සැලැස්සුව වෙනවා. අද සිට මම ඔබගේ ප්‍රේමවන්ත දරුවෙක්ව සිටිනවා ස්වාමිනී. අනේ යේසුනි මට උපකාර කරන්න. යේසුස් වහන්සේගේ නාමෙන් සෑම ඔබ වහන්සේ පිළිකුල් කරන අපවිත්‍ර දේවල් මම ඉවත් කරන්නෙමෝ. ඔබගේ ලේවලින් මාව සේදුව මෙනවා. ඔබ වහන්සේ මා තුළ රජකම් කළ මෙනවා. මම ජීවත් වෙන්නෙමි. ඒත් මම නොවෙයි. ක්‍රිස්තුස් වහන්සේ මා තුළ ජීවත් වන්නේය. මම ඔබ උදෙසා ජීවත් වෙන්න යනවා. යේසුනි අද පටන් ඔබගේ ආත්මය තුලින් මාව ධෛර්යමත් කළ මෙනවා. මට බලය දුන වෙනවා. මාව පාවිච්චි කළ වෙනවා. ආත්ම දිනන්න ගෝලයෝ බිහි කරන්න මට උපකාර කළ වෙනවා. ඔබගේ සුද්ධ වූ හස්තයට මම දැන් බාර වෙන්නෙමු. ආමෙන්. නිශ්චල වෙන්න. නිශ්චල මැදේ උන්වහන්සේ ඉන්නවා. ශබ්ද මැදෙත් ඉන්නවා. නමුත් දැන් නිශ්චල අවස්ථාවක්. කී දිනකට හිතට කතා කරනවාද මම පාස්ටර් එරික් එක්ක එකතු වෙලා මම මුළුමනින් සේවයක් කරන්න ඕන කියලා. ඒ ඇඳ ඉදිරියට මම යාඥාවක් කරන්න. මුළුමනින් සේවයක් කරන්න කැප වෙන අය. වටපිට බලන්න එපා. එක එක්කෙනා තමගේ සිත බලන්න. තමන්ට හඬ ඇසෙනවා නම් නිකන් එන්න එපා. මේක ලොකු කැපවීමක්. හරිද? මේ සභාව දෙගුණයක් තුන්ගුණයක් කරලා හොඳද? ඒ වාගේම සභාවල් ලංකාව වටේ මේ සභාව තුළින් පිහිටවන්න මම කැමති. මගේ අයිතිවාසිකම් අත්හරින්න. මම විවාහ වෙලා නැත්තම් විවාහය වුණත් අත්හරින්න. මට හරි රැකියාවක් ලැබුණා ඒ දේ වුණත් අත්හරින්න. ජීවත් වෙනවා නම් ඔබ උදෙසා පමණයි ස්වාමිනී. වෙන දෙයක් මට අවශ්‍ය නැහැ. මට ඕනේ ඔබ වෙනුවෙන් මේ ලංකාවේ මිනිස්සු දකින්න දැනගන්න පිළිගන්න ඔබ පමණක් සෑහෙන බවට. එම නිසා ස්වාමිනී මම ඔබගේ අල්තාරයේ පිට අද පූජා වෙනවා. මම ජීවමාන සාක්ෂිකාරී. මම ජීවමාන තැනැත්තෙක් වෙන්න යනවා. නිශ්චල වෙන්න. සුද්ධාත්මේ ආවට කමක් නැහැ. උන්වහන්සේ නිශ්චල කමේ ආත්මෙකුත් හොඳද? එම නිසා තමන්ගේ සිත උන්වහන්සේ බලන්නේ. ඒ සිත අරින්න. තමන් මෙතන ඉන්න අවස්ථාවේ අරින්න. කියන්නේ ස්වාමිනී මේ ජම්ම පාපේ මා තුල තියෙනවා. මට එකෙන් ජය ගන්න බෑ. ඔබට පමණයි මට ජය දෙන්න පුළුවන්. ස්වාමිනී මම ඒ පාපේ දැන් කියා සිටිනවා. ඒක ඔබගේ පාප රහිත ලේවලින් සෝදලා ඒ කැලැල්ල මකා දමන්න.
ඔබගේ ශුද්ධාත්ම බලෙන් ඒ පාපේ අධික බලේ විනාශ කරන්න. ස්වාමිනී අද මා තුලට වදින්න. මා තුල ජීවත් වෙන්න. ඔබගේ කැමැත්ත මා තුල ඉෂ්ට කරන්න. මම ඔබගේ කැමැත්ත කරන්නට මුළුමනින් දැන් බාර වෙනවා. හොඳද? ඔව්. නිශ්චලව සිට උන්වහන්සේත් එක්ක මේ ගනුදෙනුව කරන්න. මේක ඉතා අවශ්‍යයි. උන්වහන්සේ තමන්ගේ හඬ, තමන්ගේ ඉල්ලීම, තමන්ගේ දීවනාව දැන් බාර ගන්නවා. හොඳද? දැන් එක වම් අත හෘද වස්තුව පිට තබාගෙන දකුණු අත ඔස්සන්න. ඔස්සන්න දකුණු අත. වම් අත හෘද වස්තුව පිට තබා ගන්න. දකුණු අත ඔස්සන්න. උන්වහන්සේ මෙතන ඉන්නවා. උන්වහන්සේගේ ඇස් තමන් දෙස යොමු කර තිබෙනවා. උන්වහන්සේ තමන්ට දැන් කතා කරනවා, පුත්‍රය, දියණිය, මම ඔබට මාර්ගයක් සාදා තිබෙනවා. මම නුඹට මහත් දෙයක් කරන්න යනවා. ස්වාමිනී, මම ඔබට බාර වෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් සෑම දිනකම නිශ්චල වෙන්න. මේක ඉතාම අනර්ග අවස්ථාවක්. බොහෝ දෙනෙක් කැප වෙනවා, අප වෙනවා, බාර වෙනවා. ස්වාමිනී, මොවුන්ගේ හිත් බලන්න. මොවුන්ගේ ආත්මය බලන්න. මොවුන්ගේ කැපවීම දෙස බලන්න. මොවුන්ට නෑ ශක්තිය. සුද්ධාත්මයනනි, යේසුස් වහන්සේව නැවත නැගිට්ටා වූ ඒ ආත්මෙන් මොවුන්ගේ ආත්මේ, ප්‍රාණේ, ශරීරේ ප්‍රබෝධමත් කරන්න. ස්වාමිනී, මොවුන්ට දෙන්න අධික ආසාවක්, අධික ආසාවක් ඔබ වෙනුවෙන් ජීවත් වෙන්න, ඔබ අනුගමනය කරන්න. ඔය අය දන්නවද මේ මෙහෙන් පස්සේ පාස්ටර් දන්න පාලක කෙනෙකුට ගිහිල්ලා නම දෙන්න. මොකටද? ඒගොල්ලෝ තමන්ට අවවාද දීලා උගන්වන්න යනවා. හරිද? ආදරවන්ත පියාණනි, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඒ පවිත්‍ර අනර්ග නාමයෙන් මෙතනට පැමුණා සෑම සහෝදර සහෝදරියෙක් ඔබගේ හස්තයට දැන් මම බාර කරමු. ස්වාමිනී, මොවුන් වහල් කර තිබෙන පුරුදු පාප සියල්ල යේසුස් වහන්සේගේ නාමයෙන් මම කඩා විසි කරන්නෙමු. ස්වාමිනී, මොවුන්ගේ නරක පුරුදු සියල්ලක් ඉවත් කර, ඔබගේ ලේන් පවිත්‍ර කර, ඔබගේ ආත්මෙන් පුරවා නැවත නැගිට්ටා වූ යේසුස් වහන්සේ ඔවුන්ගේ මාලිගාව තුළ ජීවත් වෙන්න සැලැස්සුව වෙනවා. මොවුන් එකින් එක්කෙනාව අඩියෙන් අඩියට, පියවරෙන් පියවරට ඔබ ගෙන ගිය වෙනවා. ඔබගේ සිදුරු අතට මේ එකින් එක්කෙනා දැන් බාර කරනවා. අතෝස්වා උන්වහන්සේට ප්‍රශංසා කරන්න, ස්තුති කරන්න. මගේ ආඥාව ඇසුවා, මාව පිළිගත්තා, මම ඔබගේ දරුවා, මම ඔබ අනුගමනය කරන්නට යනවා. ස්වාමිනී, මම ජීවත් වෙන්න යන්නේ ඔබ උදෙසයි. හාලෙලූයා. මහිමය වේවා, ගෞරවය වේවා, ප්‍රශංසා වේවා, ඔබට ස්තුති වේවා. හාලෙලූයා, හාලෙලූයා. ආමෙන්, 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 ආමෙන්. හාලෙලූයා, හාලෙලූයා, හාලෙලූයා. ප්‍රශංසා වේවා, මහිමය වේවා. හොඳයි. දැන් ඔබගේ හසුන් ගන්න. අද මේ මිහිතිමින් යන්න ඉස්සලා පාලක කෙනෙක් හම් වෙලා ඔබගේ නම් දෙන්න. මේ අනිත් දෙනාට සෑම දෙනාම සාක්ෂිකාරයෝ දෙවියන් වහන්සේ කරන්ට යනවා. දෙවියන් වහන්සේ ඔබ සෑම දෙනාට ආශිර්වාද කරන සේක්වා.